Welcome to English Center Kids English class. Today we are going to talk about a grammar part for grade 8, 9, 10 students. ආදරණීය දුවල පුතාලට අද අපි කතා කරන්නේ ලේසි grammar part එකක්. grade 8, 9, 10 students ලට මම හිතනවා මේ grammar part එක ගොඩක් උදව් වෙයි කියලා. Now see children, simple tenses. Today we are going to talk about simple tenses. අද අපි කතා කරන්නේ සරල වාක්‍ය රටාවල් ගැන. පුතාලා දන්නවා නේද? අපි කතා කරන කාල තුනක් තියෙනවා. There are 3 times that we speak. Present, past and future. වර්තමාන, අතීත සහ අනාගත. මේ සරල වාක්‍ය රටාවන් අපි මේ කාල තුනටම ලියනවා. අපි ඉගෙන ගන්නවා simple present tense, සරල වර්තමාන කාලය, simple past tense, සරල අතීත කාලය, simple future tense, සරල අනාගත කාලය. අපි මේ වීඩියෝ එකෙන් ඉගෙන ගන්න පුතාලාට ලේසි පාර්ට් එක simple present tense ගැන පමණයි. අපේ ඉදිරි වීඩියෝස් වලින් අපි උගන්වනවා simple past tense සහ simple future tense ගැන. අද අපි කතා කරමු simple present tense ගැන. Okay children, today we are going to talk only about the simple present tense. මේ කොටස ගැන පමණයි අද අපි කතා කරන්නේ. බලන්න පුතාලා, in simple present tense the basic verb pattern is they go to school, they go to work. සරලම වාක්‍ය රටාව තමයි they go to work, she goes to work. පුතාලා බලන්න, එකම වාක්‍ය හැබැයි මෙතන ක්‍රියාපදේ වෙනස් වෙලා තියෙනවා. ඒකට හේතුව මේ තියෙන plural subject එකක්, plural subject එකත් එක්ක infinitive එක අපි දාලා තියෙනවා. They go to work, ඒගොල්ලෝ යනවා වැඩට. She goes to work, ඇය යනවා වැඩට. singular subject එකත් එක්ක අපි singular verb එකක් දාලා තියෙනවා. මේ දේවල් අපේ පාඩමේ ඉදිරි කොටසේදී මම විස්තර කරලා දෙනවා. Next one, they don't go to work. ඒගොල්ලෝ වැඩට යන්නේ නැහැ. Negative sentence. She doesn't go to work. ඇය වැඩට යන්නේ නැහැ. Do they go to work? ඒගොල්ලෝ වැඩට යනවාද? Does she go to work? ඇය වැඩට යනවාද? Don't they go to work? ඒගොල්ලෝ වැඩට යන්නේ නැද්ද? අපි සාමාන්‍යයෙන් අහන ප්‍රශ්නයක්. නැද්ද කියලා අහනවා නේද පුතාලා? Negative question එක. Don't they go to work? ඒගොල්ලෝ වැඩට යන්නේ නැද්ද? Doesn't she go to work? ඇය වැඩට යන්නේ නැද්ද? මං හිතනවා පුතාලට මේ වාක්‍යවල තේරුම පැහැදිලි වුණා කියලා. පුතාලා තේරුම ලියා ගන්න අවශ්‍යයි. හේතුව ඔයාලට එතකොට නැවත බලන්න පුළුවන්. දැන් බලන්න පුතාලා, now see, here we are going to explain how to write simple present tense sentence. අපි කොහොමද simple present tense වාක්‍යයක් ලියන්නේ, කොයි අවස්ථාවෙදීද අපි මේක පාවිච්චි කරන්නේ කියලා අපි ඉගෙන ගන්නයි යන්නේ. We use the simple present tense to describe repeating actions. අපි simple present tense සරල වර්තමාන කාලයේ වාක්‍යයක් භාවිතා කරනවා නැවත කරන ක්‍රියාවන් ලිවීම විස්තර කිරීම සඳහා. මොනවද පුතාලා නැවත කරන වැඩ කියන්නේ මට? පාසල් යනවා, go to school. දත් මදිනවා නේද? brush your teeth. හැමදාම කෑම කනවා නේද පුතාලා? have your meals, have lunch. ඒ වගේම නෑදෑයෝ බලන්නත් යනවා නේද? visit your relations. නැවත කරන ක්‍රියාවන් අපිට දාන්න පුළුවන් simple present tense වලින්. Okay children, now let's see what is the format of a simple present tense sentence. Simple present tense වාක්‍යයක වාක්‍ය රටාව අපි හඳුනා ගනිමු. අපි වාක්‍යයේ මුලටම එකතු කරනවා subject එක. What is the subject children? Yes, it's the person. Subject එක කියන්නේ වැඩේ කරන කෙනා. Next we have to add the infinitive. What is infinitive? Infinitive is the basic verb. Infinitive එක තමයි අපි ඊළඟට එකතු කරන්නේ. Infinitive එක කියන්නේ සරල ක්‍රියාපදය. In the end of the sentence we have to add the rest of the sentence. වාක්‍යයේ අන්තිමට අපි එකතු කරනවා අපිට ක්‍රියාපදයට එක්ක ගැලපෙන වාක්‍යයේ ඉතුරු කොටස. අපි උදාහරණයක් බලමු. This is one example. They read books. බලන්න පුතාලා, subject එක තමයි they,
ඉන්ෆිනිටිව් එක තමයි මං කිව්වේ මොකද්ද ඉන්ෆිනිටිව් කියලා? සරල ක්‍රියාපදය. සරල ක්‍රියාපදය තමයි read. rest of the sentence වාක්‍යයේ ඉතුරු කොටස තමයි books. They read books. මේ වාක්‍යයේ තේරුම පුතාලට තේරෙනවද? මේකෙන් කියන්නේ ඒගොල්ලෝ පොත් කියවනවා. හැබැයි මේකෙන් කියන්නේ නෑ දැන් පොත් කියවනවා කියලා හෝ ඊයේ පොත් කියවුවා කියලා හෝ. ඒකෙන් කියන්නේ නැවත නැවත එයාලා පොත් කියවනවා. අදත් කියවනවා, හෙටත් කියවනවා. They read books. Okay. Now let's see some examples. අපි තව examples කිහිපයක් බලමු. Boys play cricket. Boys play cricket. Subject infinitive rest. Subject එක plural, verb එක infinitive එක ඒ විදිහටම මම දාලා තියෙනවා. ඒකට වාක්‍ය ඉතුරු කොටස එකතු කරා. ඊළඟට බලන්න පුතාලා තව වාක්‍යයක් ලියනවා මම. She reads books. She කියන්නේ singular subject එකක්. read කියන එකට පුතාලට පේනවා නේද මං s අකුරක් එකතු කරා. මෙතනදී s අකුරක් අපි එකතු කරන්නේ මේ ඒක වචන subject එකක් නිසා. තවත් උදාහරණයක් බලමු. We draw pictures. We draw pictures. Subject infinitive rest of the sentence. Subject එක plural. ඒ නිසා ක්‍රියාපදය මම ඒ විදිහටම ලියලා තියෙනවා. තව එක example එකක් බලමු පුතාලා. Father works hard. දැන් බලන්න පුතාලා. ඒක වචන subject එකක් singular subject. ඒ නිසා මම එකතු කරලා තියෙනවා infinitive එකට s එකක්. With the singular subject, I have added s to the infinitive, to the verb. Then the rest of the sentence I wrote in the end. දැන් බලන්න පුතාලා මං කිව්වා plural subject එකට infinitive එක සරලවම ලියුවා. singular subject එකට infinitive එකට s එකක් එකතු කරා. I plural subject එකට infinitive එක සරලවම ලියලා තියෙනවා. singular subject එකට infinitive එකට s එකක් එකතු කරා. මේ ගැන වැඩි විස්තර අපි දැන් බලමු. දැන් මම පුතාලට පොඩි තියරියක් කියලා දෙන්නයි හදන්නේ. You must learn this theory by heart and you should study this one and keep it in your mind. මේ කොටස ඉගෙනගෙන හොඳට ඔළුවේ තියාගන්න ඕනේ. බලන්න පුතාලා මාත් එක්ක කියවන්න. All the infinitive verbs exist as plurals. මේ කියන්නේ මොකක්ද? සියලුම සරල ක්‍රියාපද බහුවචන. සියලුම සරල ක්‍රියාපද බහුවචන. පුතාලට පැහැදිලිද? මට කියන්න මොනවාද සරල ක්‍රියාපද ඔයාලා දන්න? Go, have, cut, eat, work, run. ඔය වගේ තියෙන හැම ක්‍රියාපදයක්ම අපි කියනවා infinitive. ඒවා අපි සරල ක්‍රියාපද කියලා හඳුන්වනවා. ඒ හැම එකක්ම අපි කියනවා බහුවචන විදිහට තමයි පවතින්නේ කියලා. එහෙනම් බහුවචන ඒ ක්‍රියාපදයක් බහුවචන subject එකක් එක්ක ගැලපෙනවා. They go. She go කියන්න පුළුවන්ද එතකොට? බෑ නේද? එහෙනම් අපි බලමු කොහොමද singular ක්‍රියාපදයක් ඒකවචන ක්‍රියාපදයක් ගොඩනගන්නේ කියලා. Read with me. We should add s, es or ies to form the singular verb. අපිට ඒකවචන ක්‍රියාපදයක් හදන්න ක්‍රියාපදයේ අගට s, es හෝ ies එකතු කරන්න සිද්ධ වෙනවා. අපි කොහොමද ඒකවචන ක්‍රියාපදයක් හදන්නේ? දැන් බලමු. මම පුතාලට කිව්වා ඒකවචන ක්‍රියාපදයක් හදන්න s අකුර එකතු කරන්න ඕනේ ක්‍රියාපදයේ අගට කියලා. I told we should add s in the end of the verb to form the singular verb. Now let's see one example. Read. බලන්න පුතාලා read කියන්නේ බහුවචන ක්‍රියාපදය. ඒකට s එකතු කරාම අපිට ඒක ඒකවචන ක්‍රියාපදයක් විදිහට ගන්න පුළුවන්. මම උදාහරණයක් කියන්නම්. example එකක් I'll give you one example.
They read books. She reads books. Understood, children? They read books. She reads books. She එකත් එක්ක අපි කියන්නේ read නෙමෙයි reads. ඊළඟට බලන්න හැබැයි ඒකේ තේරුම පුතාලා දන්නවද? ඒගොල්ලෝ කියවනවා පොත්, ඇය කියවනවා පොත්. තේරුම එකයි හැබැයි ක්‍රියාපදයකට s එකතු වෙනවා එක්කෙනෙක් නම්. Another example, let's see. Cut. You know what is cut? කපනවා නේද? Singular verb එක cuts. Cut, cuts. Read, reads. Write, writes. මං හිතන්නේ මේක පුතාලට හොඳට පැහැදිලි වුණා. ඊළඟට බලන්න පුතාලා අපි දානවා es. අපිට සරල ක්‍රියාපදවලට s දානවා නම් අපි කොයි වෙලාවටද es දාන්නේ? es දාන්න ඕනේ ක්‍රියාපදයක් verb එකක් ඉවර වෙන්නේ s අකුරෙන් හෝ sh වලින් හෝ ch වලින් හෝ x o z වලින් නම් අපි ක්‍රියාපදයේ අගට එකතු කරනවා es. Understood, children? If the verbs end with s, sh, ch, x or z, we have to add es to the verb to form the singular verb. Now let's see. බලන්න පුතාලා මේ උදාහරණය pass. මොකක්ද last letter එක? s නේද? එහෙනම් අපිට ඒකට එකතු කරන්න වෙන්නේ es. pass එකට අපි තව s එකක් එකතු කරොත් වෙන්නේ pass කියලා අපිට දිගටම අදින්න වෙනවා. අපහසුතාවය නිසා අපි එකට එකතු කරනවා es. එතකොට අපිට ලේසියෙන් ප්‍රොනවුන්ස් කරන්න පුළුවන් passes. pass, passes. wash sh වලින් ඉවර වෙනවා නම් අපි එකතු කරන්න ඕනේ es. wash, washers. පැහැදිලිද පුතාලට? ඊළඟ එක බලන්න catch. catch ඉවර වෙන්නේ ch වලින්. ch වලින් අවසන් වෙන verbs වලට අපි දානවා es. එහෙනම් කියන්න මට catch, catchers. Good. Next, fix end with x. x වලින් ඉවර වෙනවා. Then we have to add es to form the singular verb. Then can you pronounce it? Fix, fixes. Go ends with o. We have to add es to form the singular verb. Then we pronounce it as goes. We pronounce it as goes. Yes, the verbs end with z letter. Buzz. z letter වලින් නම් ඉවර වෙන්නේ ක්‍රියාපදයක්. අපි ඒකට එකතු කරනවා es singular ක්‍රියාපදයක් හදාගන්න. ඔන්න පුතාලට මම ක්‍රම දෙකක් කියලා දුන්නා singular ඒකවචන ක්‍රියාපදයක් ගොඩනගන හැටි. s දානවා, es දානවා. ඊළඟට අපි කතා කරනවා පුතාලා තව singular verbs හදන ක්‍රමයක් ගැන. ක්‍රියාපදයක් ඉවර වෙන්නේ y අකුරෙන් නම් if any verbs end in y, we have to be careful. අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. y අකුරට කලින් තියෙන්නේ vowel letter එකක් නම්. මොකක්ද මං කිව්වේ? y අකුරට කලින් තියෙන්නේ vowel අකුරක් නම් අපි s විතරක් යොදලා අපි ඒකේ singular verb එක හදනවා. මොනවාද පුතාලා vowel letters? a e I O U. A E I O U. y අකුරට කලින් තියෙන්නේ ඒ vowel අකුරක් නම් අපි දාන්නේ s විතරයි. බලන්න play, place. say අපි ලියමු බලන්න. කොහොමද පුතාලා says ලියන්නේ? s a y s. මං කියවනේ y අකුරට කලින් තියෙන්නේ vowel එකක් නම් එකතු කරන්න ඕනේ s විතරයි. ඊළඟට බලන්න y අකුරට කලින් තියෙන්නේ consonant එකක් නම් ඒ කියන්නේ vowel අකුරක් නෙමෙයි නම් අපිට වෙනවා y අකුර ඉවත් කරලා ඒ වෙනුවට ies එකතු කරන්න. මං හිතනවා පුතාලට මේක පැහැදිලි නේද? y අකුරට කලින් තියෙන්නේ consonant එකක් නම් අපිට සිද්ධ වෙනවා y අකුර ඉවත් කරලා ඒ වෙනුවට ies එකතු කරන්න. බලන්න පුතාලා cry, cries. ඊළඟ එක fry, fries. Next one fly, flies. පුතාලට පැහැදිලි? Okay children,
Now let's write some more examples. අපි තව උදාහරණ කීපයක් ලියමු. මම පුතාලට කිව්වා plural subject එකට plural verb එක ලියනවා. singular subject එකට singular verb එක ලියනවා. Okay, now let's write another example. We eat rice. We eat rice. මේ ලිව්වේ පුතාලා plural subject එකට plural verb එක තියලා. දැන් අපි ලියමු මේකටම singular subject එකත් එක්ක singular verb එක හදලා. Let's write the baby. එතකොට පුතාලා මට කියන්න මෙතන එන්න ඕනේ eat the නැත්නම් eats the. Very good. අපි ලියන්න ඕනේ eats. baby කියන්නේ singular subject එකක්. ඒකට අපි ලියනවා singular verb එක s අකුරත් එක්ක. The baby eats rice. The baby eats rice. මං හිතනවා පුතාලට මේ කොටස හොඳට පැහැදිලි වුණා කියලා. Plural subject, plural verb. Singular subject with singular verb. Okay children, now let's find some mistakes. පුතාලා මේ වාක්‍යවල තියෙන වැරදි අපි හොයලා බලමු. Read with me. මාත් එක්ක කියවන්න ඕනේ. Uncle wash the car. බලන්න පුතාලා subject is singular, verb is plural. Then the singular subject, singular verb we have to write. Singular subject එකක් එක්ක අපි ලියන්න ඕනේ singular verb එකක්. කොහොමද singular verb එක හදන්නේ? S es හෝ ies එකතු කළා. wash නිසා අපිට එකතු කරන්න වෙනවා es. දැන් බලමු අපි මේ වාක්‍ය හරිද කියලා. Uncle washes the car. Uncle washes the car. මෙන්න හැදුවා අපි ඒ mistake එක. දැන් කියන්න පුතාලා මේ වාක්‍ය තේරුම. Uncle කාර් එක සෝදනවා. දැන් සෝදමින් ඉන්නවා නෙමෙයි සෝදනවා. Uncle අදත් සෝදනවා. ලබන සතියේත් සෝදනවා. Uncle කාර් එක සෝදනවා. Let's go to the second sentence. ඊළඟ sentence එක බලන්න. People visits the museum. People කියන්නේ පුතාලා ඒක වචනද බහු වචනද? Singular plural. Yes, it's plural. Plural subject එකක්. එහෙනම් අපිට people කියන එකත් එක්ක එකතු කරන්න වෙනවා plural verb එකක්. Plural verb එකක්. එහෙනම් visits කියන එක හරිද? Plural singular. It's wrong. Then we have to cut down s letter. අපිට s letter එක ඉවත් කරන්න වෙනවා. දැන් කියවන්න වාක්‍ය people visit the museum. Very good. Let's go to the next one. Teachers reads books. Subject එක plural, verb එක singular. Then it's wrong. එක වැරදි නේද? එහෙනම් අපිට verb එකෙන් s ඉවත් කරන්න වෙනවා. Next one. Mr. Pereira go to work. Subject එක singular, verb එක plural. අපිට එහෙනම් singular කරන්න ඒකට s, es, ies වලින් එකක් එකතු කරන්න වෙනවා. o වලින් ඉවර වෙන ක්‍රියාපදයක් නිසා අපි ඒකට es එකතු කරනවා. Mr. Pereira goes to work. Next one. Sister cook our meals. Sister singular, cook plural. Then let's build the singular verb with s. Okay, now read it. Sister cooks our meals. Good. The last sentence. Boys likes karate. Boys likes karate. Boys plural, likes singular. එහෙනම් අපිට ඒක plural කරන්න s ඉවත් කරන්න වෙනවා. Now I think you understood this part very well. Okay, now see children. This is the next part. මේ තමයි ඊළඟ කොටස. අපි මේ වෙලක්කම් කතා කරේ සරල වාක්‍යයක් කොහොමද ගොඩනගන්නේ. දැන් අපි කතා කරනවා නැත කියන අර්ථය දෙන වාක්‍යයක් කොහොමද ගොඩනගන්නේ. Now we are going to build the sentence with the meaning of not. They go to school. ඒගොල්ලෝ යනවා ඉස්කෝලේ.
මේක නෑ කියලා කියන්නේ ඒගොල්ලෝ යන්නේ නැහැ ඉස්කෝලේ. ඇය යනවා ඉස්කෝලේ. ඇය යන්නේ නැහැ ඉස්කෝලේ. Now let's see how to build that. දැන් බලමු පුතාලා කොහොමද හදන්නේ. not කියන එක තමයි අපි නෑ කියලා භාවිතා කරන්නේ. එහෙනම් they not go to school අපිට දාන්න බෑ. මොකද අපි not එකතු කරන්න ඕනේ helping verb එකකට. ප්‍රධාන ක්‍රියාපදයට කලින් තව අපිට helping verb එකක් අවශ්‍යයි. මතක තියාගන්න බහුවචන subject plural subject එකක් එක්ක අපි ගන්නේ do. plural subject එකක් එක්ක අපි ගන්නේ do. එහෙනම් do එකට තමයි අපි not එකතු කරන්නේ do not. They do not go to school. මේ ක්‍රියාපදේ ඒ විදිහටම අපි මෙතන ලියලා තියෙනවා. ක්‍රියාපදයට කලින් helping verb එකත් එක්ක not එකතු කරනවා. They do not go to school. We do not go to school. Okay children, now let's see the singular one. දැන් බලන්න ඒක වචන වාක්‍ය. She goes to school. ක්‍රියාපදයට අපි es එකතු කරා. ඒකෙදි පුතාලා මං කිව්වා plural නම් do ගන්නවා. singular නම් අපි ගන්න ඕනේ does. singular නම් does. එහෙනම් does එක්ක not දානකොට ක්‍රියාපදයෙන් අපි s es ies ඉවත් කරලා සරල ක්‍රියාපදය ලියන්න අවශ්‍යයි. When we take does not, we should omit, we should drop s es o ies and write the simple verb here. Now let's see. දැන් බලන්න පුතාලා she goes to school. She does not go to school. Okay. Now we have an activity. අපිට දැන් තියෙන පොඩි activity එකක් කරන්න. අපිට හදන්න තියෙනවා negative sentences. Build negative sentences. අපි වාක්‍යයේ මුලටම එකතු කරන්න ඕනේ subject එක, ඊළඟට verb එක, ඊළඟට rest of the sentence. verb එකට මතකද පුතාලා අපි negative කරන්න do not එකත් එක්ක ක්‍රියාපදය දැම්ම නැත්නම් does not එකත් එක්ක ක්‍රියාපදය දැම්ම. දැන් අපි හදමු let's make the first sentence. Read all of you. Mother watch not TV does. Okay, very first we have to take the person mother. Okay, it's correct. Mother. Next we have to take does not. I took does. Next not. Then the verb. ඊළඟට තමයි අපි ක්‍රියාපදේ දාන්න ඕනේ. Mother does not watch. Does not watch කියන එක තමයි අපේ ක්‍රියාපදය. ඊළඟට අපි එකතු කරනවා ඒකට rest of the sentence TV. Now let's read the sentence children. මේ වාක්‍ය දැන් කියවලා හරිද බලන්න. Mother does not watch TV. Okay, good. Now let's go to the next one. ඊළඟ එක අපි බලමු. ඊළඟ වාක්‍ය කියවන්න. Not do fish eat we. මුලටම ගන්න ඕනේ subject එක we. subject එක we. ඊළඟට අපි ගන්නවා we කියන්නේ plural හින්දා අපිට ගන්න ඕනේ do. do එකට එකතු කරනවා not. After not we have to add the verb. Do not එකත් එක්ක අපි ඊළඟට එකතු කරන්නේ ක්‍රියාපදය. Do not eat rest of the sentence. වාක්‍යයේ ඉතුරු කොටස fish. Now read the sentence children. We do not eat fish. Okay children, now let's make the next one. Read the words with me. Grapes aren't not by does. What is the subject children? Aren't. Subject එක තමයි aren't. අපි ඒක මුලටම අරගන්නවා. ඊළඟට අපිට ගන්න ඕනේ does not. aren't singular හින්දා අපිට ගන්න ඕනේ do the does the. does. We'll take does now. Next not. Now the verb is by. The last part is rest of the sentence. It's grapes.
Now read the sentence, children. Aunt does not buy grapes. Now we are going to do the last sentence. Antima vakya api hadamu. Do football girls play not? We'll take the subject first. Girls. For the girls we have to take do. Girls plural nisa api ganne do. Ekata ekathu karanawa not. Then අපිට අවශ්‍ය ක්‍රියාපදය. Now we need the verb play. Girls do not play football. Okay children, now there are some sentences. මේ වාක්‍ය කීපයක් තියෙනවා අපිට negative වලට හරවන්න නෑ කියලා වාක්‍ය අපිට ලියන්න ඕනේ. බලන්න පුතාලා, she goes to school. අපි negative sentence එක ලියමු. She goes, she singular හින්දා අපිට ගන්න වෙන්නේ does එකත් එක්ක not. She does not go to school. She does not go to school. පුතාලට පැහැදිලිද? අපි does ගත්තේ ඇයි? She කියන්නේ singular subject එකක් නිසා. Next one. They come to the class. They plural. එහෙනම් අපිට negative කරන්න ගන්න අවශ්‍ය do. They do not come to the class. They do not come to the class. ඒගොල්ලෝ class එකට එන්නේ නැහැ. ඇයි අපි do ගත්තේ පුතාලා? මේ වාක්‍ය plural subject එකක් එක්ක තියෙන නිසා. ඊළඟට බලන්න, uncle drives to Kandy. uncle singular. එහෙනම් අපි ගන්න ඕනේ does. අපි ලියලා බලමු answer එක. uncle does not drives. මේක හරිද පුතාලා? මට කියන්න මොකක්ද වැරද්ද? does තියෙන නිසා අපි ක්‍රියාපදයට is එකතු කරන්නේ නැහැ. uncle does not drive to Kandy. Okay, now see the last one. අන්තිම එක බලන්න. we like chocolate. we plural. Then we have to take do. we do not like chocolate. Okay, පුතාලා මතක තියාගන්න ඕනේ does not සහ do not shorten form එක අපි කොහොමද ලියන්නේ? does not නම් අපිට ලියන්න පුළුවන් doesn't. 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 does not කොහොමද පුතාලා කෙටි කරන්නේ? doesn't. does not, doesn't. Okay. Now see. Do not how to shorten. Do not කොහොමද අපි shorten කරන්නේ? don't. පුතාලා දැනටමත් මේ දේවල් දන්නවා. ඒ හින්දා මේවා හරියටම ආයි පාරක් ඉගෙන ගන්න. මේවා පොඩි පොඩි වැරදි අපි කරන එක නවත්ත ගන්න ඕනේ. do not අපි ලියන්නේ don't කියලා. Now see children, දැන් අපි බලමු කොහොමද අපි positive question එකක් හදන්නේ. ප්‍රශ්නයක් ගොඩනගන්නේ කොහොමද? අපි දන්නවා plural subject එකට අපි ගන්න helping verb එක තමයි do. අපිට ගන්න වෙන helping verb එක do. එහෙනම් මේ තියෙන වාක්‍ය මුලට අපි do එකතු කරනවා. They go to the town. එයාලා town එකට යනවද? ඒකනේ අපි අහන ප්‍රශ්නය. එහෙනම් අපි මුලට දාන්න ඕනේ do. දැන් අපි කියමු do they go to the town? Do they go to the town? අපි මේ කතා කරේ plural subject එකක් එක්ක. දැන් අපි කතා කරනවා පුතාලා singular subject එකත් එක්ක. මම පුතාලට කලිනුත් පැහැදිලි කළා. I told you earlier also with the singular subject we have to take does. Singular subject එකත් එක්ක අපි ගන්නේ does. But when we use does, we should not repeat the singular verb. We should omit, if not cut, S, ES, OIES. We have to write only the basic verb. මං හිතන්නේ පුතාලට මේක තේරුණා. අපි does ගන්නකොට ක්‍රියාපදයේ I ඒක වචන විදිහට ලියන්නේ නැහැ. ඒකෙන් S, ES, IES ඉවත් කරලා සරල ක්‍රියාපදයේ විතරයි ලියන්නේ. Let's see. She reads books. ඇය පොත් කියවනවා. ඇය පොත් කියවනවාද?
does මුලට දැම්මා. Does she read books? Now we have two sentences to build the question. දැන් අපිට වාක්‍ය දෙකක් තියෙනවා ප්‍රශ්න හදන්න. අපි හදලා බලමු. They practice songs. They practice songs. පුතාලා මතකද දැන් plural subject එකට අපිට මුලට ගන්න ඕනේ do. Do they practice songs? මතක තියාගන්න question එකක් අවසානය question mark එකකින් ඉවර කරන්න ඕනේ. You have to end the question with the question mark. Now see the next one. She writes notes. Singular subject එකක්. Then we have to start with does. Singular subject එකක් නම් මුලට එන්න ඕනේ does she. ක්‍රියාපදේ මං කිව්වා is දාන්නේ නැතුව ලියන්න. Does she write notes? With the question mark. Okay children, we have come to the last part of our lesson. අපි දැන් ඇවිල්ලා ඉන්නේ අපේ lesson එකේ අන්තිම කොටසට. Negative questions. අපි කලින් හැදුවේ positive questions. Do විතරක් අරගෙන. දැන් හදන්නේ negative not එකත් එක්ක තියෙන question එකක්. මම පුතාලට කලිනුත් කිව්වා. අපි අහනවා නේද? අද ඉස්කෝලේ ගියේ නැද්ද? පාඩම් කරේ නැද්ද? නෑ කියන එකත් එක්ක අහන question එක තමයි අපි දැන් හදන්නේ. Read with me. They don't go home. They don't go home. ඒගොල්ලෝ ගෙදර යන්නේ නෑ. ඒගොල්ලෝ ගෙදර යන්නේ නැද්ද? අපිට don't කියන එක ඒ විදිහටම මුලට ගන්න පුළුවන්. එහෙනම් don't they go home. don't කියන එක අපි මුලට ගත්තොත් shorten form එක don't they go home. ඊළඟට පුතාලා මේක විශේෂ කාරණයක්. මේක බලන්න. අපි මම මුලට ගත්තේ do විතරයි. not මට වෙනම ලියන්න අවශ්‍ය නම් මම ඒක subject එකෙන් පස්සේ ලියන්න ඕනේ. එහෙම නැතුව do not they go home කියලා ලිව්වොත් වැරදි. අපි ලියන්න ඕනේ do they not go home. හැබැයි අපිට ගොඩක්ම පහසු don't they go home. ඒ හින්දා පුතාලා මේක ප්‍රැක්ටිස් කරන්න. ඒ වගේම තමයි මේකත් පුතාලා දැනගෙන ඉන්න ඕනේ. අපි ගන්නවා මුලට shorten form එක don't they go home. Don't they go home. Don't you like? Don't you play? පුතාලට මේ ප්‍රශ්නය හුඟක් හුරුයි නේද? ඊළඟට බලන්න පුතාලා she doesn't sit here. She doesn't sit here. ඇය මෙතනින් ඉඳගන්නේ නැහැ. She doesn't sit here. මේකේ අපි ගන්නේ not එකත් එක්ක does ඉදිරියට ගන්නවා. එහෙනම් doesn't she sit here. doesn't මුලට ගත්තාම she sit here ඉතුරු වෙනවා. එහෙනම් අපි ඒක ඒ විදිහටම ලියනවා doesn't she sit here. මම කලිනුත් කිව්වා වගේ does විතරක් ගන්නවා නම් අපි not එක එකතු කරනවා subject එකෙන් පස්සේ. does she not sit here? අපි දැන් තව ප්‍රශ්න දෙකක් කරලා බලමු. Farmers don't use chemicals. Farmers don't use chemicals. What is this, children? Yes, it's a negative sentence. We are going to build a negative question. අපි හදන්න යන්නේ දැන් negative question එක. Okay, let's make and see. Don't farmers use chemicals? You should remember to end with the question mark. අනිවාර්යෙන් question mark එක තියෙන්නම ඕනේ. Don't farmers use chemicals? අපි don't කියන එක මුලට ගත්තා. Next one. She doesn't speak English. She doesn't speak English. Helping verb එකයි not එකයි අපි දැන් ඉදිරියට අරගෙන නෑ නේද කියන question එක හදනවා. Doesn't she speak English? Ends with the question mark. Doesn't she speak English? මෙතන පුතාලා අපි s එකක් දානවද? නෑ. මෙතන does එකේ s තියෙන නිසා ක්‍රියාපදය සරලයි.
හොඳයි මං හිතනවා දුවලා පුතාලට මේ පාඩම හොඳට පැහැදිලි වුණා කියලා. පුතාලට නොතේරෙන තැන් තියෙනවා නම් මේ වීඩියෝ එක නැවත නැවත බලන්න. ඒ තැන් හොඳට පැහැදිලි කරගන්න. ඒ වගේම තමයි අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම යාළුවොත් එක්ක share කරගන්න. මේ වීඩියෝ එක මං හිතනවා පුතාලට හොඳට පැහැදිලි. නැවත නැවත මේ වීඩියෝ එක මං හිතනවා පුතාලා නරඹයි කියලා. ඒ වගේම අපේ මේ activity sheets අවශ්‍ය නම් අපේ පන්තියට පැමිණ පුතාලට ලබා ගන්න පුළුවන්.